ආයුබෝවන්. අද අපි කතා කරමු අපි ඉගෙනගත්ත ග්ලයිකෝඡේදනයේ තාම වැදගත් පියවරවල් කිහිපයක් ගැන. ඊළඟ එක තමයි මේ පයිරුවේට් වල ඉරණම මොකක්ද කියන එක. දැන් පයිරුවේට් වලට මොකද වෙන්නේ? ඒකත් ප්‍රශ්නයක් නේ. අපි දැන් ඒක දිහා බලමු. දැන් මෙතෙන්දී හැදෙන පයිරුවේට් වල ඉරණම දැන් අපි හිතමු සෛලයේ අණුක ඔක්සිජන් අවශ්‍ය ප්‍රමාණයට තිබ්බා කියලා. සෛලයේ අණුක ඔක්සිජන් අවශ්‍ය ප්‍රමාණයට තිබ්බනම් පයිරුවේට් ඊට පස්සේ පයිරුවේට් ඔක්සිකරණයට භාජනය වෙනවා. ඔක්සිකරණයට භාජනය වෙලා ඊට පස්සේ ඒක සිට්‍රික් අම්ල චක්‍රයට සහභාගී වෙනවා. සිට්‍රික් අම්ල චක්‍රයෙන් අනුතරව ඉලෙක්ට්‍රෝන පරිමාණ දාමය හරහා ATP සංශ්ලේෂණය කරනවා. ඒ ස්වායු තත්ත්වයන් යටතේ. දැන් සෛලයේ අවශ්‍ය ධර්මයට ඔක්සිජන් තිබෙන්නේ නැත්නම් එහෙනම් නිර්වායු තත්ත්වයක්. නිර්වායු තත්ත්වයක් යටතේ ඒ පයිරුවේට් අණු පැසීමේ ක්‍රියාවලට භාජනය වෙනවා. පැසීමේ ක්‍රියාවලියට භාජනය වෙලා සත්ව සෛලවල නම් ලැක්ටික් අම්ලය හැදෙනවා. ශාක සෛලවල නම් එතනෝල් සහ කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. ඒතර ඒක තමයි පයිරුවේට් වල ඉරණම. අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. ස්වායු තත්ත්ව යටතේ ස්වායු තත්ත්ව යටතේ සහ නිර්වායු තත්ත්ව යටතේ. තර ස්වායු තත්ත්ව යටතේ නම් ඊට පස්සේ පයිරුවේට් ඔක්සිකරණය වෙනවා. ඊට පස්සේ සිට්‍රික් අම්ල චක්‍රය ඊට පස්සේ මම මෙහෙම ලියන්න ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය සහ ATP සංශ්ලේෂණය සිද්ධ වෙනවා. මම පෙන්නනම් එළියට අරගෙන ඊට පස්සේ නිර්වායු තත්ත්වයට පයිරුවේට් පැසීමේ ක්‍රියාවලට භාජනය වෙනවා. පැසීමේ ක්‍රියාවලිය ඒක අපි ගන්න පුළුවන් ආකාර දෙකක්. සත්ත්ව සෛලවල නැත්නම් අනික ශාක සෛල. සත්ත්ව සෛලවල නම් අපි දන්නවා මම කියලා දුන්නා ලැක්ටික් අම්ලය හැදෙනවා. ශාක සෛලවල නම් එතනෝල් සහ කාබන් ඩයොක්සයිඩ්. දැන් මෙහෙම තමයි වෙන්නේ. දැන් පයිරුවේට් වල ඉරණම ගත්තොත් ස්වායු තත්ත්වයන් යටතේ පයිරුවේට් කියන්නේ සෛලයේ සෛලෝප්ලාස්මයේ අවශ්‍ය තරම අණුක ඔක්සිජන් තිබ්බනම් ස්වායු තත්ත්වයන් යටතේ පයිරුවේට් ඔක්සිකරණය වෙලා ඊට පස්සේ ඒක සිට්‍රික් අම්ල චක්‍රයට සහභාගී වෙලා ඉලෙක්ට්‍රෝන පරිමාණ දාමය හරහා ATP සංශ්ලේෂණය කරනවා. සෛලයේ සෛලෝප්ලාස්මයේ අවශ්‍ය තරම් ඔක්සිජන් තිබෙන්නේ නැත්නම් මේ පයිරුවේට් අණු නිර්වායු තත්ත්වයන් යටතේ පැසීමේ ක්‍රියාවට සහභාගී වෙනවා. සහභාගී වෙලා සත්ව සෛලවල නම් ලැක්ටික් අම්ලය හැදෙනවා. ශාක සෛලවල නම් එතනෝල් සහ කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. මේක තමයි පයිරුවේට් වල ඉරණම. දැන් අපි ඒ තොරතුර දැනගත්තා. මේ ග්ලයිකෝඡේදනයේ සහභාගී වෙන අණු සහ එහි සෑදෙන ප්‍රතිඵල අන්තඵල අපිට වෙන වෙනම ලයිස්තුගත කරන්න පුළුවන්. අපි ඒක බලමු. සහභාගී වන අමුද්‍රව්‍ය අපි මෙහෙම සහ සෑදෙන අන්තඵල ග්ලයිකෝඡේදනයේ මෙහෙම ගත්තොත් අපි දන්නවා ග්ලූකෝස් අණුවක් සහභාගී වුණා. එතකොට අණු එකයි. ඒක හැදුනා පයිරුවේට් අණු දෙකක්. දැක්කනේ? එක ග්ලූකෝස් අණුවයි පයිරුවේට් අණු දෙකයි. එතන දෙකක් හැදුණා. ATP අණු දෙකක් මුලින් සහභාගී වුණා. මේ අවස්ථාවේ සහ මේ අවස්ථාවේදී ඊළඟට ATP අණු අපි දැක්කා හතරක් හැදුණා. ATP අණු හතරක් හැදුණා. මේ තියෙන මෙතන දෙකයි මෙන්න මේ අවස්ථාවේ දෙකයි. ATP අණු හතරක් හැදුණා.
ඊළඟට අපි ගන්න පුළුවන් ADP අණු. ADP අණු සහභාගී වෙනවා මෙතෙන්දි 2යි මෙතෙන් 2යි 4ක්. හැදෙනවා එතන 1යි මෙතන 1යි 2ක්. එතකොට ADP අණු 2යි. අපිට ගන්න පුළුවන් මේක NAD. NAD අණු 2ක් සහභාගී වෙනවා ඊළඟට හැදෙනවා NADH අණු 2ක්. ඊළඟට මේකට සහභාගී වෙනවා ෆොස්ෆේට් කාණ්ඩ 2ක්. අකාබනික ෆොස්ෆේට් කාණ්ඩ. දෙකක් හැදෙනවා. ඒ වගේම මෙතෙන්දි ජලාණු දෙකක් පිට වෙනවා. මෙන්න මේකෙන් අපිට දකින්න පුළුවන් සහභාගී වෙන අමුද්‍රව්‍ය සහ සෑදෙන අන්තපල ගත්තොත් ග්ලයිකෝජේදනේ ග්ලූකෝස් අණුවක් සහභාගී වෙනවා පයිරුවේට් අණු දෙකක් හැදෙනවා. ATP අණු දෙකක් සහභාගී වෙනවා ATP අණු හතරක් හැදෙනවා. ADP අණු හතරක් සහභාගී වෙනවා ADP අණු දෙකක් හැදෙනවා. NAD+ අණු දෙකක් සහභාගී වෙනවා NADH අණු දෙකක් හැදෙනවා. අකාබනික ෆොස්ෆේට් කාණ්ඩ දෙකක් සහභාගී වෙනවා ජල අණු දෙකක් හැදෙනවා. ඒතර මේ තමයි ග්ලයිකෝජේදනයට සහභාගී වෙන අමුද්‍රව්‍ය නැත්නම් සංයෝග නැත්නම් අණු සෑදෙන අන්තපල තමයි මේ තීරුවේ මම දක්වලා තියෙන්නේ. දැන් අපි ඒකත් ඉගෙන ගත්තා. මේකේ වැදගත් එකක් තියෙනවා NAD මේ අණු ඔක්සි හරණය වීම ඒවා ඔක්සි හරණය වෙනවා සහ NADH අණු ඔක්සිකරණය වීම NAD මේ අණු ඔක්සිහරණය වෙනවා. කියන්නේ ඒවා සම්බන්ධ වෙනවා හයිඩ්‍රජන් එක. හයිඩ්‍රජන් පරමාණු 4ක් සහ ඉලෙක්ට්‍රෝන 4ක් එක්ක ඒවා සම්බන්ධ වෙලා මෙහිම හැදෙනවා NADH සහ අණු දෙකක් නේ. මේ අණු දෙකක් හැදෙනවා. හයිඩ්‍රජන් පරමාණු දෙකක් ඉතුරු වෙනවා. මෙන්න මෙහෙම නෙවෙන්නේ. මේ NAD අණු හයිඩ්‍රජන් පරමාණු 4ක් සහ මේ ග්ලූකෝස් ඔක්සිකරණය වීම නිසා ග්ලයිකෝජේදනයේ ඉලෙක්ට්‍රෝන පිට වෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන එක එකතු වෙලා මේ NADH බවට ඔක්සිහරණය වෙනවා. මේ NAD ඔක්සිහරණය වෙනවා මේ පැත්තට. ඊළඟට NADH අණු ඇත්තටම මේ හයිඩ්‍රජන් පරමාණුත් එක්ක සම්බන්ධ වෙලා අනිත් පැත්තට මේ NAD+ අණු සහ හයිඩ්‍රජන් පරමාණු සහ ඉලෙක්ට්‍රෝන හදනවා. ඒ නිසා අපි එකට කියනවා NADH ඔක්සිකරණය වීම කියලා. එතකොට මේ විදිහට තමයි NAD අණු ඔක්සිහරණය වෙන්නේ සහ NADH අණු ඔක්සිකරණය වෙන්නේ. එතකොට NAD හයිඩ්‍රජන් පරමාණු සහ ඉලෙක්ට්‍රෝන එක එකතු වෙලා NADH බවට ඔක්සිහරණය වෙනවා. ඊළඟට NADH හයිඩ්‍රජන් පරමාණුත් එක්ක එකතු වෙලා අනිත් පැත්තට ඔක්සිකරණය වෙලා NAD+ හදනවා. මම මේක පස්සේ තව ටිකක් වැඩිපුර කියලා දෙනවා. ඊළඟ ප්‍රශ්න තමයි සෛලයේ දිගින් දිගටම මේ ග්ලයිකෝජේදන ක්‍රියාවලිය සිදුවීමේදී NADH බවට පත් වෙනවා. එහෙම වුණාම සෛල ප්ලාස්මේ තියෙන NAD ප්‍රමාණය එන්න අඩු වෙලා යනවා. එහෙම වුණොත් මේ නිකුත් වන හයිඩ්‍රජන් පරමාණු ලබා ගැනීමේ හැකියාවක් සෛලයට නැති වෙලා යනවා. ඒ නිසා සෛලය තුළ NAD නැවත සෑදී යුතු වෙනවා. ඒ නිසා කොහොමද ඒක හැදෙන්නේ? NADH නැවත NAD බවට පත් වෙනවා. NADH හැදිලා තිබ්බනේ. ඒවත් එක එකතු වෙනවා මේ හයිඩ්‍රජන් පරමාණු සහ ජලය හැදෙන්න ඔක්සිජන්. මෙහෙම වෙලා NAD සහ ජල අණුවක් හැදෙනවා. එහෙම ජල අණුවක් හදලා නැවත සෛලයට NAD+
ලබා දෙනවා. මේ ක්‍රම සිදුවීම නිසා NADH NAD බවට පත් වීම නිසා සෛලයට ග්ලයිකෝඡේදනයේ පිටවන ඒ හයිඩ්‍රජන් පරමාණු නැවත ලබා ගැනීම හැකියාවක් තියෙනවා. මොකද මේ ක්‍රියාවලිය නිසා නැවත නැවත NAD සෑදීම නිසා. ග්ලයිකෝඡේදනයේදී ෆොස්ෆොරයිලීකරණය සිද්ධ වෙනවා. ඒ ආකාර දෙකකින් සිද්ධ වෙනවා. ඒක පෙන්වන්න. පළවෙනි අවස්ථාව තමයි පළවෙනි එක තමයි ග්ලූකෝස් මෙහෙම වෙලා ග්ලූකෝස් 6 ෆොස්ෆේට් බවට පත් වෙනවා. ඒ කොහොමද පත් වෙන්නේ? ATP අණුවක් ඇවිල්ලා ඒකේ තියෙන ෆොස්ෆේට් කාණ්ඩේ මේ ග්ලූකෝස් වල ලබා දුන්නම නිසා ග්ලූකෝස් 6 ෆොස්ෆේට් හැදෙනවා. එහෙම එද්දී ADP හැදෙනවා. මේ එක අවස්ථාවක්. අනික එක තමයි මේ ග්ලූකෝස් 6 ෆොස්ෆේට් ඊට පස්සේ එන්සයිම් එකක් මගින් ෆ්‍රක්ටෝස් 6 ෆොස්ෆේට් බවට පත් වෙනවා. මේ ෆ්‍රක්ටෝස් 6 ෆොස්ෆේට් අපි මේ ලියුවොත් ෆ්‍රක්ටෝස් 6 ෆොස්ෆේට් වලට නැවතත් ATP අණුවක් ඇවිල්ලා ඒකේ ෆොස්ෆේට් කාණ්ඩය ලබා දීම නිසා ADP බවට පත් වෙනවා. ෆ්‍රක්ටෝස් 6 ෆොස්ෆේට් ෆ්‍රක්ටෝස් 1,6 ඩයි එහෙම නැත්නම් බයි ෆොස්ෆේට් බවට පත් වෙනවා. මේ ග්ලයිකෝඡේදනයේ ෆොස්ෆොරයිලීකරණ අවස්ථාව. ඊළඟට තවත් ෆොස්ෆොරයිලීකරණයක් සිද්ධ වෙනවා. අපි ඒකට කියනවා උපස්තර ෆොස්ෆොරයිලීකරණය කියලා. අපි ඒකත් බලමු. තවත් එකක් තියෙනවා. අපි ඒකට කියනවා ෆොස්ෆෝ මේක සිද්ධ වෙන්නේ මෙන්න මේ අවස්ථා දෙකේදී උපස්තරයෙන් මම ඉස්සෙල්ලා කියලා දුන්නා උපස්තරයෙන් ෆොස්ෆේට් කාණ්ඩ ADP අණු ලබා දෙනවා. ලබා දීලා ATP බවට පත් වෙනවා. ග්ලයිකෝඡේදනයේ උපස්තර ෆොස්ෆොරයිලීකරණය සිද්ධ වෙන අවස්ථා දෙකකදී එක අවස්ථාවක් තමයි 1,3 බයිෆොස්ෆෝග්ලිසරේට් වල තියෙන ෆොස්ෆේට් කාණ්ඩ ADP අණු මගින් ලබාගෙන ATP අණු බවට පත් වෙනවා. මෙන්න මෙහිමයි සිද්ධ වෙන්නේ 1,3 by ෆොස්ෆෝග්ලිසරේට් වල තියෙන ඒ ෆොස්ෆේට් කාණ්ඩ දෙකක්. ඒතර ADP අණු දෙකක් එනවා. ADP ඇවිල්ලා ඒ ෆොස්ෆේට් කාණ්ඩ දෙක ලබාගෙන ATP අණු දෙකක් හදනවා. මෙහෙම. එතකොට හැදෙන්නේ 3 ෆොස්ෆෝග්ලිසරේට්. හැදෙන්නේ 3 ෆොස්ෆෝග්ලිසරේට් අණුවක්. අණු දෙකක් තියෙනවානේ. වැඩි කිරීම දෙක. වැඩි කිරීම දෙක. මේ උපස්තර ෆොස්ෆොරයිලීකරණයට අවස්ථාව. ඒ කියන්නේ උපස්තරයෙන් තමයි ADP අණු වලට ෆොස්ෆේට් ලබා දෙන්නේ. තවත් අවස්ථාවක් තියෙනවා. මෙන්න මේ අවස්ථාවේදී ෆොස්ෆොයිනෝල් පයිරුවේට් වලින් පයිරුවේට් හැදෙන අවස්ථාවේදී අපි ඒක වෙනම ලියමු. මේ පළවෙනි අවස්ථාව දෙවෙනි අවස්ථාවේදී ෆොස්ෆොයිනෝල් පයිරුවේට් වලින් දෙකක් තියෙන නිසා ADP අණු දෙකක් ඇවිල්ලා ෆොස්ෆේට් කාණ්ඩ දෙකක් එකකින් අයින් කරගෙන මේ විදියට පයිරුවේට් අණු දෙකක් හැදෙනවා. ඒතර මේ අවස්ථා දෙකේදී උපස්තරයෙන් ෆොස්ෆේට් කාණ්ඩ ADP අණුවට ලබා දීම නිසා අපි ඒකට කියනවා උපස්තර ෆොස්ෆොරයිලීකරණය සිද්ධ වුණා කියලා. මේක අපිට පෙන්වන්න පුළුවන් මෙන්න මෙහෙම. මම ඇඳලා පෙන්නන්නම්. මේ රූප සටහන ඔයගොල්ලන්ට නිර්දේශිත කැම්බල් ඇන් රීස් එකේ තියෙනවා. මෙහෙම එන්සයිම් එකක් තියෙනවා නම් මේක තමයි එන්සයිම් එක නම් මෙතෙන්ට සහභාගී වෙනවා මේ තමයි උපස්තරය. ඒතර මේ උපස්තරේ සම්බන්ධයක් තියෙන ෆොස්ෆේට් කාණ්ඩයක් මේ විදියට. මේ තමයි එන්සයිම් එක. මෙහෙම. මේ ෆොස්ෆේට් කාණ්ඩේ ලබා ගන්නවා ADP අණුවක් ඇවිල්ලා මෙන්න මෙහෙම. ඔන්නෝම තමයි තියෙන්නේ.
එතකොට මේ තියෙන්නේ එන්සයිම් මේ තියෙන්නේ උපස්තරය. උපස්තරය තමයි මේ ෆොස්ෆේට් කාණ්ඩේ සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට එන්සයිම් එහෙමම තියෙනවා. ඒ අන්තඵලයක් හැදෙනවා මේ වගේ. මේ ෆොස්ෆේට් කාණ්ඩේ මේ ADP අණුවත් එක්ක එකතු වෙලා ඒක ATP අණුවක් බවට පත් වෙනවා. මේ විදිහට. මෙහෙම. එතකොට මේ ඇවිල්ලා අන්තඵලය. එතකොට මේ තියෙන්නේ එන්සයිම්. මොකද තමයි සිද්ධ වෙන්නේ. උපස්තරයට එන්සයිම් සම්බන්ධ වීම තමයි මේ පෙන්වන්නේ. එතකොට මේ උපස්තරයට මේ ෆොස්ෆේට් කාණ්ඩේ සම්බන්ධ වෙලා තියෙනවා. එන්සයිමේ ක්‍රියාකාරීත්වය නිසා ඒ ෆොස්ෆේට් කාණ්ඩය එතනින් අයින් වෙලා මේ ADP අණුවත් එක්ක සම්බන්ධ වීම නිසා ATP අණුවක් හැදෙනවා. එතකොට මේ එන්සයිමේ ක්‍රියාකාරීත්වය නිසා මේ උපස්තරයේ අවසානයේදී අන්තඵලය වඩපත් වෙනවා. එතකොට මේ අවස්ථාවේදී උපස්තරයෙන් ෆොස්ෆේට් කාණ්ඩයක් මේ ADP වලට ලබා දීම නිසා අපි ඒක උපස්තර ෆොස්ෆොරයිලීකරණය වීම කියලා කියනවා. එතකොට මේක සිද්ධ වෙන අවස්ථා දෙකදී ඒ කියන්නේ 7 වෙනි පියවරේදී සහ 10 වෙනි පියවරේදී මේ සිදුවීම සිද්ධ වෙනවා. 7 වෙනි පියවර මේ තමයි පියවර 10යි. උපස්තර ෆොස්ෆොරයිලීකරණය ග්ලයිකෝඡේදනයේදී අවස්ථා දෙකදී සිද්ධ වෙනවා. පියවර 7 දී සහ පියවර 10 දී. මේ විදිහට. ඒ සිදුවෙන ආකාරය තමයි මේ පෙන්වලා තියෙන්නේ. මේ තමයි ග්ලූකෝස් අණුව. ඒතර මේකේ කාබන් පරමාණු 6ක් තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඊළඟට මේකේ ඔක්සිජන් පරමාණු 6ක් තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඊළඟට මේකේ හයිඩ්‍රජන් පරමාණු 12ක් තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. ඒතර මේ තියෙන්නේ ග්ලූකෝස් අණුව. එතන තියෙන ග්ලූකෝස් අණුව ග්ලයිකෝඡේදනයේ අවසානයේදී පයිරුවේට් අණු දෙකක් බවට පත් වෙනවා කියලා අපි කිව්වා. මේ තියෙන පයිරුවේට් අණු දෙකක් බවට පත් වෙනවා. ඒතර මේ තියෙන්නේ ඒ පයිරුවේට් අණු දෙක. ඒතර මේ පයිරුවේට් අණු වල තියෙනවා එක අණුවක් අපි ගත්තොත් කාබන් පරමාණු 3ක්. 1යි 2යි 3ක්. ඊට ඔක්සිජන් පරමාණු තියෙනවා 3ක්. 1යි 2යි 3ක්. හයිඩ්‍රජන් පරමාණු තියෙනවා 3ක්. 1යි 2යි 3ක්. ඒ වගේ පයිරුවේට් අණු දෙකක් ග්ලයිකෝඡේදන අවසානයේදී මේ වගේ හැදෙනවා. එතකොට ඔයගොල්ලෝ දැක්කා ග්ලයිකෝඡේදනයේ පටන් ගන්නේ මේ ග්ලූකෝස් තනි අණුවකින් අවසාන වෙන්නේ පයිරුවේට් අණු දෙකක් හදලා. එතකොට මෙතන තිබ්බා කාබන් පරමාණු 6ක්. ඒ කාබන් පරමාණු 6ම මේ පයිරුවේට් අණු දෙකේ තියෙනවා. ඒ නිසා මතක තියාගන්න ඕනේ කිසිම වෙලාවක කාබන් ඩයොක්සයිඩ් හදලා මේ ග්ලූකෝස් අණුවේ තිබ්බ කාබන් පරමාණු එකක් හෝ කීපයක් අයින් වෙන්නේ නැහැ කියලා ග්ලයිකෝඡේදන ක්‍රියාවලියේදී. ඒක හොඳ මතක තියාගන්න. බහුවර්ණයක් අහන්න හොඳම අවස්ථාව. ග්ලයිකෝඡේදයේ කාබන් ඩයොක්සයිඩ් අණු පිට වෙනවද? නැහැ. මොකද මෙතන තියෙන කාබන් පරමාණු 6ම අපිට මෙතෙන්දිත් දකින්න පුළුවන්. මේ 3යි 3යි. නමුත් ග්ලයිකෝඡේදනයේදී ජල අණු දෙකක් පිට වෙනවා. අපි ඒක දැක්කා මේ අවස්ථාවේදී. 9 වෙනි පියවරේදී ජල අණු දෙකක් පිට වෙනවා. එතකොට ජල අණු පිටවීම ග්ලයිකෝඡේදනයේ සිද්ධ වෙනවා. ඒ වුණාට කාබන් ඩයොක්සයිඩ් පිටවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟ වැදගත් තොරතුරු තමයි අපිට පුළුවන් මේ ග්ලයිකෝඡේදනය සඳහා සමස්ත නැත්නම් සම්පූර්ණ සමීකරණයක් ලියන්න. දැන් අපි ඒක ලියමු. දැන් අපි ග්ලයිකෝඡේදනය හා සම්බන්ධ සියලුම තොරතුරු ඉගෙන ගත්තා. මම හිතනවා ඔයගොල්ලන්ට කිසිම ආකාරයක ගැටලුවක් දැන් ග්ලයිකෝඡේදනය හා සම්බන්ධව නැතුව ඇති කියලා. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න මම ඒවට පිළිතුරු දෙනවා. එක ඉල්ලීමක් වань කරන්න තියෙනවා. මගේ වීඩියෝස් ඔයගොල්ලෝ බලනවා. ඒ බලන ප්‍රමාණයෙන් 40% තමයි මගේ channel එකට subscribe කරලා තියෙන්නේ. ඉතුරු 60% මගේ වීඩියෝස් බලනවා. මම ඒගොල්ලන්ට ආරාධනා කරනවා subscribe කරලා මට පුංචි සහයෝගයක් ලබා දෙන්න. ඒක පුද්ගලිකව මටත් හොඳයි. ඒ මගේ channel එකටත් ලොකු උදව්වක් දෙනවා. ඒ වගේම මගේ වීඩියෝස් ඔයගොල්ලන්ට පුළුවන් යාළුවොත් එක්ක share කරලා මේ දැනුම
බෙදා හදා ගන්න. අයිබෝවන් ඔබට ජය.